Good evening, everyone. ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ Electronics Robotics and Innovation Club එරික් එකෙන් organize කරලා තියෙන Basics of Python workshop එකත් එක්ක last week අපි workshop එකක් කරා. ඒකේ continuation එකක් තමයි අද අපි කරන්න යන්නේ. මුලින්ම thank කරන්න ඕනේ feedback form එක fill කරලා තමන්ගේ comment suggestions දීපු හැමෝටම ඒකේ ගොඩක් රික්වෙස්ට් තිබ්බා Python ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කියන්නේ Python කොහොමද අපිට ඉස්සරහට ඇප්ලයි කරන්න පුළුවන් කියලා දෙන්න කියලා රික්වෙස්ට් එකක් තිබ්බා. ඊට පස්සේ තව පොඩ්ඩක් ස්ලෝ මේක කරගෙන යන්න කියලා රික්වෙස්ට් එකක් තිබ්බා. ඒකින්ද අපි සෙෂන් එක අද ලිමිට් කරා 1 hour-ට. last week ආපු නැති කට්ටිය ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. මම මේක අනිත් පාර්ට්ස් කරගෙන යද්දි කියලා දෙන්නම්. ඒ කියන්නේ අපි strings cover කරා lists cover කරා මම ආපහු strings කැලල චුට්ටක් cover කරන්නම් loops කරද්දී ඊට පස්සේ lists කැලල කරන්නම් පොඩි summary එකක් විදිහට tuples කරාට පස්සේ ඉතින් අපි start කරමු අද මම start කරන්නම් Python වල applications ටිකක් ඔයගලන්ට දෙන්න ගමු Python වල applications ගොඩක් තියෙනවා. Python ගොඩක් කටි පාවිච්චි කරනවා. ඒකේ coding lazy සහ ගොඩක් packages libraries. ඒ කියන්නේ coding sets. ඒ coding ගොඩක් එකතු කරලා එකට හදපු packages පාවිච්චි කරලා අපිට පුළුවන් Python වලින් එක එක applications Python එක එක applications වලට use කරන්න. මම තෝරගත්ත applications කීපයක් කරගෙන යනවා. මේ තියෙන්නේ Python use කරලා හදපු graphical user interface එකක්. අපිට මේ වගේ interface එකක් අපි හදන machine එකකට නැත්නම් අපි හදන circuit එකකට control කරන්න එයාගේ outputs අපිට ගන්න ඒ වගේ දේවල් වලට graphical user interface පාවිච්චි කරන්න පුළුවන්. හදා ගන්න පුළුවන් Python වලින්. Python වල Tkinter කියලා package එකක් තියෙනවා. ඒක use කරලා අපිට පුළුවන් GUIs හදන්න. මම GUI එකට example එකක් මගේ computer එකේ තියෙන එකක් මම පෙන්නන්නම්. ඔයගලන්ට වම් පැත්ත බලුවොත් මෙතන මගේ mouse pointer බලුවොත් මෙතන තියෙනවා මම හදපු GUI එකක්. මම මේකට දාගත්තා ඔයගලන්ට පෙන්නන්න. මේක නිකන් application එකක් වගේ හදලා තියෙන්නේ. ඒකට මේක open කරාම මෙහෙම මේ තියෙන්නේ GUI එකක්. මේකේ එක එක buttons එබුවම මේක type වෙනවා. එතකොට color එක text එකේ color එක change කරන්න පුළුවන්. මේ මෙතන bars වලින් mouse pointer එක ගෙනිච්චම එතන colors වෙනස් වෙනවා. reverse applications තියෙනවා. දැන් මෙතන black screen එකේ ඔක්කොම මම ඔබන button එක සහ ඒකේ details මට වැටෙනවා. මේකේ code එක තමයි මේ තියෙන්නේ. buttons හදලා තියෙනවා. ඒවට functions දාලා තියෙනවා. මේක තමයි code එක. ඒක තමයි GUI එකට application එකක්. තව අපිට පුළුවන් web applications හදාගන්න
Python use කරලා example එකක් ගත්තොත් මොකක් හරි trade shop එකකට website එකක් වගේ web applications අපිට කරගන්න පුළුවන් Python use කරලා. ඊට පස්සේ scientific and numeric applications වලට ඒ කියන්නේ අපි data අරගෙන data analyze කරන්න. මේ තියෙන්නේ Python වලින් අපිට Python වලින් එක packages matplotlib scipy ඒ වගේ packages පාවිච්චි කරලා අපිට data visualize කරන්න. ඒ කියන්නේ data අපිට පෙන්වන්න පුළුවන් methods තමයි මෙතන තියෙන්නේ. ඒක types වල charts ගොඩක් තියෙනවා. ඊපස්සේ business and trading automation. ඒ කියන්නේ දැන් සමහර අය දන්නවා ඇති stock market ඊපස්සේ cryptocurrency ඒ වගේ දේවල් වලට අපිට ඒක දැන් ඒක තියෙනවා currency එකක value එකක් නැත්නම් stock එකක value එකක් වැඩි වෙනවා අඩු වෙනවා එක විදිහට යනවා. එතකොට අපිට Python පාවිච්චි කරලා ඒකේ සාමාන්‍යයෙන් කරන්නේ trading වල stock එකක් හරි coin එකක් හරි අරගෙන ඒකේ value එක වැඩිම වෙලා අඩු වෙනවා කියලා හිතුණාට පස්සේ ඒක විකුණනවා. එතකොට අපිට profit එකක් තියෙනවා. එතකොට අපි ඕක හැමතිස්සෙම මේ charts මේගොල්ලන්ගේ signals මේ trend එක යන විදිහ වැඩි වෙනවද අඩු වෙනවද කියලා ඕක දිගටම අපි තනියෙන් කරනවා නම් ඕක බලාගෙන ඉන්න ඕනේ. ඒ වුණාට Python use කරලා අපිට පුළුවන් trading algorithm එකක් හදන්න. ඒ කියන්නේ code එකක් හදන්න පුළුවන්. දැන් ඒවට servers systems උත් හදලා තියෙනවා. කට්ටිය අපිට කැමති විදිහට අපේ code එක ලියා ගන්න පුළුවන් විදිහට. එතකොට අපිට ඒක දාලා අපිට දිගටම මේ charts බල ඉන්න ඕනේ නැහැ. automatically අපේ application එක buying selling කරනවා. එතකොට ඒක අලුත් trend එකක්. algorithmic trading Python පාවිච්චි කරලා. ඊපස්සේ තියෙනවා Python ගොඩක් use කරනවා social media වලට and audio and video based applications වලට. Then ගොඩක් famous services social media platforms Instagram, Spotify, Pinterest, Netflix, Uber මේවා අර සාමාන්‍යයෙන් අනිත් platforms වලට වඩා ඔයගොල්ලන්ට තේරෙලා ඇති ටිකක් ලස්සනයි. හරිම attractive. Netflix, Spotify, Instagram එහෙම හරිම attractive. ඉතින් ඒවා ගොඩක් coding කරලා තියෙන Python වලින්. ඊපස්සේ Python වල තව packages තියෙනවා අපිට තව examples applications ගත්තොත් CAD designs කරන්න පුළුවන්. ඒකට packages තියෙනවා. ඊපස්සේ ගොඩක් කට්ටිය කතා කරන මාතෘකාවක් මේක image processing. මම වීඩියෝ එකක් පෙන්නන්නම්. කියන්නේ image processing වල වෙන්නේ මොකක්ද කියලා දාලා අදහසක් දෙන්න. මේකේ මෙයා අරන් තියෙන්නේ CCTV මම මේක YouTube එකෙන් screen record කරගත්තා. මෙයා කරන්නේ CCTV කැමරා එකක feed එකක් තමයි මේ ගන්නෙ. අරගෙන මෙයා ඒ image එකට එක codes පාවිච්චි කරලා image එක වෙනස් කරනවා. දැන් වීඩියෝ එකක් කියන්නේ images ගොඩක් එකතු වෙච්ච එකක්නේ. එතකොට මේ image එකකින් image එකට මෙයා එක අපි කියනවා kernels දානවා කියලා. kernel එකක් කියන්නේ සාමාන්‍යයෙන් filter එකක් වගේ එකක්. අර අපිට black and white, red color, yellow color, මෙයා sharp වෙලා එන, light වෙලා එන, ඒ වගේ filters දානවා වගේ මෙයා එක coding add කරලා image එක වෙනස් කරනවා. image එක වෙනස් කරලා මෙයා බලාපොරොත්තු වෙන්නේ එයාට අවශ්‍ය object එක වෙන් කරලා හඳුන ගන්න පුළුවන්ද කියලා. දැන් අපි මෙතන ගත්තොත් මෙතන මෙතන පේනවා එයා යම් කිසි තරමකට මේක ඩෙවලොප් කරගෙන තියෙන. ඒ කියන්නේ පාර දිගේ කොළ පාට වැටෙනවා. ඊට පස්සේ මේ මෝටර් සයිකල් වල කොළ පාට වැටෙනවා. එයා කරන්නේ එයා එක codes check කරලා බලනවා, පොඩි values වෙනස් කරනවා. අන්තිමට එයාට හොඳ result එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පාරයි අනිත් image එකෙන් වෙන් කරලා අඳුන ගන්න මේ motor bicycles. එහෙම අරගෙන ඊට පස්සේ එයා deep learning use කරලා මම deep learning ගැන ඉස්සරහට කතා කරනවා.
deep learning use කරලා මෙයා system එකක් හදනවා මේ විදිහට count එකක් ගන්න motor bicycles කීයක් මේ පාරේ ගියාද එහෙම කියලා ඒක identify කරගන්න මේ numbers දාන ඒවා green color box එක දාන ඒවා සාමාන්‍ය විදිහට අපිට coding වලින් හදා ගන්න පුළුවන් අනිත් මේක identify කරන part එක යන්නේ image processing උයි deep learning උයි through සරලට ගියොත් තව image processing කියන්නේ image processing ම විතරක් නෙමෙයි ගොඩක් කරාට අපි image processing and deep learning කියන දේවල් දෙකම එකට පාවිච්චි කරනවා deep learning කියන්නේ මිනිස්සෙගේ මොලේ ක්‍රියාකාරීත්වය කම්පියුටර් එකක් ඇතුලේ අලුතෙන් නිර්මාණය කරන්න දෙන උත්සාහයක් ඒක අපි කම්බයින් කරනවා image processing තව ගොඩක් දේවල් එක්ක කම්බයින් කරන්න පුළුවන් දැන් මම කියලා දෙන්නේ මේ image processing ඉස්සරහට අරන් යන්නේ කොහොමද මෙතන තියෙන්නේ watermark removal system එකක් හදලා තියෙන්නේ දැන් උඩ left side තියෙන picture එකේ යට දකුණු පැත්තේ තියෙනවා copyright කියලා watermark එකක් දාලා මේ system එකෙන් කරන්නේ ඒ copyright කියන watermark එක අයින් කරනවා එතකොට Photoshop ඒ වගේ දාගෙන ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ watermark අයින් කරන කියන්නේ මේක example එකක් විතරයි. තියෙනවා cancer cells identify කරගන්න. මේක වම් පැත්තේ තියෙන image එක. එතකොට ඒක image processing and deep learning system එකට දැම්මට පස්සේ එයා image එක තව ටිකක් process කරලා දෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා දකුණු පැත්තේ image එකේ අර white color dots ගන්න වැඩි. ඒ කියන්නේ එයා අඳුනගෙන තියෙන cancer cells ඒ වගේ එයාට identify කරන්න ඕන එක එයා වෙනස් කරලා output එකක් දෙනවා. මේක ටිකක් advanced applications මේ ඔක්කොම Python coding use කරලා කරගන්න පුළුවන්. ඒවට packages services දීලා තියෙනවා ගොඩක් supply කරලා තියෙනවා. Google එකෙන් හදලා තියෙනවා. ඒක packages. මේ තියෙන image processing උයි deep learning උයි එකට එකතු කරලා අපිට සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන්න පුළුවන් applications ගොඩක්. මම පැත්තේ උඩම තියෙනවා කොහෙට හරි අපිට crowded place එකකට දාන්න පුළුවන් system එකක් mask දාලා නැති කට්ටියව අඳුරගන්න. එතකොට පොලිසිය දාලා ඕක බලන්න කියන්නේ හැමතිස්සෙම බලාගෙන ඉන්න ඕනේ. මෙහෙම කැමරා එකකින් මොනිටර් කරාට පස්සේ alert එකක් යන විදිහට හදන්න පුළුවන් මෙතන නම් graphic එකක් මම හිතන විදිහට ඒ කියන්නේ computer output එකක් නෙමෙයි මේ image එකේ තියෙන්නේ ඒ වුණාට මේ විදිහටම අපිට ඔක හදන්න පුළුවන් no mask කියලා detect වෙනවා mask දාන්න නැති කට්ටිය ඊට පස්සේ මේ මැද තියෙන්නේ මම හිතන්නේ API එකකින් හදපු එකක් ඒ කියන්නේ ලොකු package එකක් මේකේ host person potted plant ඒ වගේ එක කැලේ මෙයා ඩිටෙක්ට් කරලා මේ මොකක්ද ඔබ්ජෙක්ට් එක කියලා ඩිටෙක්ට් කරලා ඊට පස්සේ ඒකේ එයා හිතන percent මෙයා person කෙනෙක් වෙන්න පුළුවන් percentage එක කීයද 92.5 කියන්නේ එයා මෙතන percentage එකත් output වෙන්න විදිහට තමයි හදලා තියෙන්නේ මේ systems ගොඩක් fast ඒ කියන්නේ අපි මේ system එකකට වීඩියෝ එකක් විදිහට film එකක් දැම්මොත් ඒ film එකේ objects උනත් ඒ කියන්නේ fast identify කරගන්න පුළුවන් ඒක processor speed එක GPU එක මත රඳාපවතිනවා. ඒවට දැන් අපේ කම්පියුටර් එකේ processing power එක මදි නම් Google එකේ සහ වෙන servers වල අපිට machines rent එකට දෙනවා. එතකොට අපිට ඒ වගේ high performance machines ඒක අපිට rent එකට අරගෙන code කරන්න පුළුවන් services තියෙනවා. දකුණු පැත්තේම තියෙන්නේ එක එක circuits අඳුර ගන්න එක. කැමරා එකට පෙන්වනවා Node MCU ද Arduino ද Raspberry Pi ද කියලා පෙන්නනවා. ඊට පස්සේ left side යට තියෙනවා interesting එකක්. මේක හදලා තියෙන්නේ bakery එකකට. ඒ කියන්නේ දැන් bakery එකේ cashier මාරු නාම සමහර වෙලාවට අලුතෙන් එන එක්කෙනා දන්නේ නැහැ එක එක bakery items වලට තියෙන code එක මොකක්ද කියලා. මේක කරන්නේ ඔක්කොම items ටික අරන් ඇවිල්ලා ඒක tray එකක් උඩින් තිබ්බම කැමරා එකෙන් identify කරනවා මේක මොන bakery item එකද කියලා. ඊට පස්සේ ඒකේ count එක අරගෙන bill එකත් automatically හදනවා.
මේකේ තියෙනවා croissant එක $2 කියලා තියෙනවා. hot cross එක $1.2. cinnamon roll එක $1.5. ඊට පස්සේ total bill එක $6.7 කියලා වැටලා තියෙනවා. ඒ වගේ එදිනෙදා ජීවිතේ ලේසි කරගන්න ගොඩක් දේවල් මේකේ applications තියෙනවා. applications නම් endless. ඊපස්සේ මම deep learning ගැන පොඩි idea එකක් දුන්නොත් ඔයගොල්ලන්ට මෙතන තියෙන්නේ කියන්නේ deep learning system එකක් train කරන එක. ඒ කියන්නේ දැන් blue color වලින් තියෙන්නේ අපි යාට ඉස්සෙල්ලා පුරුදු කරනවා. මෙහෙම තමයි මේ වගේ දේවල් ආවොත් output එක අපිට මේ වගේ වෙන්න ඕනේ කියලා පුරුදු කරනවා. ඊට පස්සේ ඒක අපි ටෙස්ට් කරලා බලනවා. යම් කිසි values ටිකක් දීලා ඒකේ හරි උත්තරේ එනවද කියලා ටෙස්ට් කරලා බලනවා. මේ මෙතන තියෙන්නේ මේ images දෙකේ දාලා තියෙන්නේ accuracy එක කාලයත් එක්ක ටෙස්ට් එක තමයි අපි පුරු train කරන algorithm එක. ඒ කියන්නේ අපේ මිනිහෙක්ව train කරනවා නම් මුලින් ඉඳන්, ඒ කියන්නේ අපි මිනිස්සෙක් තමයි සමාන කරන්නේ deep learning algorithm එකට. අපි එයාට තනියෙන් ඉගෙන ගන්න කියලා කියනවා. එතකොට එයා තනියෙන් input එකයි output එකයි ගලප ගන්නවා. train එක කරන්නේ අපි input එකයි output එකයි දෙකම දෙනවා. ඊට පස්සේ එයා train වෙනවා input එකයි output එකයි ගලප ගන්න automatically. ඊට පස්සේ අපි test කරලා බලනවා. මේකේ තියෙන්නේ test එකක accuracy එක වැඩි වෙන විදිහ කාලයත් එක්ක. ඒ කියන්නේ යන එයා train වෙන times ගාන එක්ක accuracy එක වැඩි වෙන විදිහ. ඊට පස්සේ යට එකේ තියෙන්නේ එයාගේ error එක අඩු වෙන විදිහ. blue color තමයි normal values ටික, orange එක තමයි එයා output එක දෙන values ටික. ඊට පස්සේ තියෙනවා machine learning. machine learning කියන්නේ deep learning වලට වඩා complex අඩු එකක්. දැන් මම image processing ඉස්සලා කරපු හින්දා තමයි deep learning වලට ගියේ. එතකොට ඔයගොල්ලන්ට මේ දෙක ගලප ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. දැන් උදාහරණයක් ගත්තොත් අපි deep learning වල කරන්නේ මේ croissant එකක images 12000 වගේ දෙනවා system එකට. ඒ වගේ ගාණක් දීලා ඊට පස්සේ එයාට කියනවා තනියෙන් ඉගෙන ගන්න croissant එකක් අඳුන ගන්න විදිය කියලා. එතකොට එයා දැන් අපි මේකේ තියෙනවා පින්තූර ගන්නවා 15000ක් දෙනවා කියලා. පින්තූර 15000ටම අපි input එක පින්තූරේ, output එක croissant එක. එතකොට එයා දැනගන්නවා එයා පින්තූර 15000ම බලලා තේරුම් ගන්නවා මේක croissant එක කියලා. ඊට පස්සේ අපි ඊළඟ පාර croissant එක පින්තූරයක් දුන්නම එයා තනියෙන් train වෙලා එයාට අඳුර ගන්න පුළුවන් මේක croissant එක කියලා. ඒක image processing එතකොට ඒක කෙලින්ම පින්තූරේ දීලා කියලාම බෑ. මම කලින් මේ පෙන්නපු විදිහට පින්තූර පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ, simplify කරගන්න ඕනේ. black and white වගේ පාවිච්චි කරොත් speed එක වැඩි. මේ වගේ එක kernel දාලා filters දාලා අපිට අවශ්‍ය විදිහට image එක හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට black and white තමයි ගොඩක් පාවිච්චි කරන්නේ speed එක වැඩි හින්දා. එහෙම ඒකේ edges detect වෙන විදිහට හරියට image එක හදාගෙන system එකට දාන්න තියෙනවා. machine learning වල තියෙන්නේ එයාට අලුතෙන් දෙයක් හිතන්න අමාරුයි. නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් data ගොඩක් data එක කියන්නේ images වලට වඩා yes no values ඊට පස්සේ එක ranges probability එකක් තියනවද නැද්ද ඒ වගේ outputs ගන්න තමයි machine learning use කරන්නේ. මෙතන කොම්පෙට් උඩ තියෙන්නේ ගොඩාක් data අතරින් average එකක් ගන්න පුළුවන් method එකක්. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන්නේ අපි දෙන data clustering කියලා code algorithm එකක් පාවිච්චි කරලා එයා එක categories වලට බෙදා ගන්නවා. මේ red blue green කියලා ඒක code එක අනුව එයා බෙදාගෙන
එතකොට අපිට out input එකක් දුන්නම මෙයා මොන කැටගරි එකටද අයත් වෙන්නේ කියලා මෙයාට output එකක් අපිට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක අපි values ටික දෙන එක නෙමෙයි. එයා වැදගත් වෙන්නේ එයා මේක group කරගන්න විදිය. ඒ කියන්නේ cluster කරගන්න විදිය. ඒ කියන්නේ blue green red විදිහට කෑලි කෑලි වලට මෙයා ඒක කඩා ගන්න විදිහ තමයි වැදගත්. ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ තව ඔය එක එක මම ඇල්ගොරිතම්ස් වල පින්තූර දාලා තියෙන්නේ මේක වෙන්නේ කොහොමද කියලා. දැන් වම් පැත්තේ දකුණු වම් පැත්තේ යට තියෙන්නේ k nearest neighbor කියලා ඇල්ගොරිතම් එකක් machine learning වල. එතකොට වෙන්නේ දැන් කැටගරිස් දෙකක් තියෙනවා. A ද B ද A කියලා කැටගරියක් තියෙනවා B කියලා කැටගරියක් තියෙනවා. අපිට ඊට පස්සේ අපි ඉන්පුට් එකක් දෙනවා. අපිට හොයාගන්න ඕනේ මේක A වලටද යන්නේ B වලටද යන්නේ කියලා. ඒ කියන්නේ උදාහරණයක් දුන්නොත් අපි බල්ලෙක්ගේ ෆොටෝ එකක් කියන්නේ ෆොටෝස් ගාව ගන්න ඕනේ නැහැ මෙතනට. උනට ඔයගොල්ලන්ට තේරෙන විදිහට කිව්වොත් බල්ලෙක්ගේ ෆොටෝ එකක් දුන්නොත් මෙයාගේ බ්‍රීඩ් එක ජර්මන් ෂෙපර්ඩ්ද නැත්නම් හස්කිද ඒ වගේ එයාට ක්ලාසිෆයි කරගන්න මේක පාවිච්චි කරන තව ඇල්ගොරිතම් එකක්. මේකේ ගොඩක් මේකේ පාවිච්චි වෙන්නේ අපි දීලා තියෙන වැලියු එකට ළඟින්ම තියෙන එක ළඟින්ම තියෙන ඒවා ටික ගන්න අරගෙන එහෙම කරන ඇල්ගොරිතම් එකක්. ඉතින් ඔය වගේ ඇප්ලිකේෂන්ස් තමයි තියෙන්නේ Python වල. මම හිතනවා Python පාවිච්චි කරන එකේ Python වලින් කරන්න පුළුවන් දේවල් ගැන අයිඩියා එකක් හම්බ නැති කියලා. chat එකේ දාලා තියෙනවා participant detail form එකක්. ඒක අලුතෙන් ආපු කට්ටිය fill කරන්න. මොකද එතකොට අපිට ඔයගොල්ලන්ව reach කරගන්න පුළුවන් emails through අපේ අලුත් programs ගැන schedules ගැන links හැම එවන්න. අපිට කලින් දවසේ participant details fill කරපු කට්ටිය අපි ඔක්කොම email කරා link එක. මම session එක ඉවර වෙන ලඟ වෙද්දී feedback form එක දාන්න. feedback form එක පුළුවන් තරම් කට්ටිය fill කරන්න. මාර අපිට ඒගොල්ලන්ට හැමෝටම ඒක වැදගත් වෙනවා. අපි එහෙනම් යමු coding part එකට. අද අපි start කරමු tuples වලින්. ඕකේ කලින් ගිය සතියේ අපි කරා list කියලා එකක්. ඒකේ උලන්ට මතක ඇති list edit කරන්න පුළුවන්. මේ මම කරන්නේ data storage types ටික. list tuples dictionaries list අපි last week කරා ඒක edit කරන්න පුළුවන්. මම tuples කරාට පස්සේ last week අපෙන්ති කට්ටිය ඉන්නවා කියලා හිතනවා. පොඩි summary එකක් ඔය කරන්න. ඒ කියන්නේ tuples කරාට පස්සේ list නිකම්ම තේරෙනවා. ඊට පස්සේ tuple එකක් අපිට edit කරන්න බෑ. ඒක read only ඒක read only function එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඇතුලේ තියෙන දේවල් වෙනස් කරන්න බෑ. අපි
tuple එකක් හදාගන්නේ මම tuple එකේ නමට TPL කියලා දාගන්නවා. කලින් list එක අපි හැදුවේ එන්න මේ brackets use කරලා. tuples හදන්නේ මේ round brackets use කරලා. ඒක අපි මේව tuple එකක් මම හදාගන්නවා. මේක හැදුවාට පස්සේ මේකට මුකුත් edit කරන්න බෑ. මේක ඇතුලේ තියෙන දේවල් edit කරන්න බෑ. එතකොට මේක read only function වලට විතරක් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. දැන් tuples උයි list උයි දෙකම අපි එකට ගත්තොත් lists edit කරන්න පුළුවන්, tuples edit කරන්න බෑ. එතකොට අපි මෙන්න මෙහෙම එකක් හැදුවොත් මෙන්න මේක තියෙන්නේ list එකක්. ඒ කියන්නේ square brackets දෙපැත්තේ තියෙන හින්දා ඒක list එකක්. ඒ වුණාට ඇතුලේ තියෙන්නේ දැන් මේ ඇතුලේ අපි හිතන්නකෝ values දාලා තියෙනවා කියලා. එතකොට මේ කියන්නේ මේක list එකක්. කියන්නේ මේක list එකක්. list එක ඇතුලේ tuples තියෙනවා. හරිද? එතකොට මේ list එකේ තියෙන items ගාන ඒ කියන්නේ මෙන්න මේ tuples ගාන වෙනස් කරන්න පුළුවන්. මොකද මේ මොකද මේක list එකක් හින්දා මේක ඇතුලේ තියෙන මේවත් තමයි list එක ඇතුලේ තියෙන items. එතකොට මේ item එක මේ කෑල්ල පිටින්ම අපිට add කරන්න හරි remove කරන්න හරි පුළුවන්. ඒ වුණාට මේක ඇතුලේ තියෙන දේවල් අපිට අයින් කරන්න වෙනස් කරන්න බෑ. මොකද මේ ඇතුලේ තියෙන්නේ tuple එකක් හින්දා. එතකොට අපි ගත්තොත් මේ වගේ එකක් මේක list එකක් ඇතුලේ තව lists තියෙනවා. එතකොට මේක ඇතුලේ තියෙන items වෙනස් කරන්න මේවා ඇතුලේ තියෙන items වෙනස් කරන්න පුළුවන්. ඒ set පිටින් ඒවා වෙනස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ set පිටින් මේවා අයින් කරන්න add කරන්නත් පුළුවන්. මේ ඇතුලේ තියෙන individual components වෙනස් කරන්නත් පුළුවන්. එතකොට මේක මේ විදිහටම මේ විදිහටම අපි tuple එකක් කරොත් එතකොට මේක මේවා tuple එක ඇතුලේ තියෙන items බවට පත් වෙනවා. එතකොට මේවා කෑලි පිටින් add කරන්න වෙනස් කරන්න බෑ. එතකොට අපි හිතුවොත් මේක මෙහෙම එකක් හදුවොත් tuples ඇතුලේ tuples කිසිම දෙයක් මේකට කරන්න බෑ. එතකොට අපි ගොඩක් ඉස්සරහට use වෙනවා මේ matrices. ඒ කියන්නේ දැන් මේ වගේ ඒවා දෙක තුනක් එකට තියෙන ඒවා. ඒ කියන්නේ පේලි පේලි 3 මම list එකක් කරනවා. list එකක් හදනවා. tuples වල සාමාන්‍යයෙන්
එඩිට් කරන්න බැරි හින්දා තියෙන ෆන්ක්ෂන්ස් ගාන හරිම අඩුයි. ටියුපල්ස් එක රිෆර් කරගෙන තමයි මේක කරන්න වෙන්නේ. ඒකින්ද ලිස්ට් මිස් වුණා කියලා මම හිතන්නේ ලොකු අවුලක් වෙයි කියලා. රෙකෝඩින් එකක් දාලා තියෙනවා. රෙකෝඩින් එක බලන්න. ෆස්ට් සෙෂන් එක මිස් වුණා නම් මම දැන් හදනවා 2D මේ 2D ලිස්ට් එක. 2D ලිස්ට් එකක්. ඒකට අපිට මේට්‍රික්ස් එකක් කියලා කියන්න පුළුවන්. දැන් මේ ලිස්ට් එක ඇතුලේ මේ ටියුපල් සෙට් තියෙන්නේ. ඉතින් මේවා ඇතුලේ තියෙන කෑලි වෙනස් කරන්න බෑ. මේ තියෙන පාර්ට්ස් ගාන මේ කෑලි වශයෙන් වෙනස් කරන්න පුළුවන්. මොකද ලිස්ට් එකක් ඇතුලේ තියෙන හින්දා මේ ටියුපල් එක ඇතුලේ තියෙන කෑලි වෙනස් කරන්න බෑ. දැන් මම හදනවා 2D මේට්‍රික්ස් එකක් 2D ලිස්ට් ටයිප් එකෙන් මම ලිස්ට් 1 කියලා ගැහුවා. මේක එතකොට ඇත්තටම තියෙන්නේ මෙන්න මේ විදිහට. මම 2 මිනිත්ස් වගේ දෙන්නම්. මම මුකුත් කරන්නේ නැහැ. මේ නිකන් කෝඩ් එකක් ගහන එක විතරයි. ඒක මම කියලා දෙන්නම්. මම 2 මිනිත්ස් වගේ දෙන්නම්. ඔයගොල්ලෝ අලුතෙන් ආපු අය ඉන්නවා නම් අර participant detail form එක fill කරන්න. දැන් මම මුකුත් කරන්නේ නැහැ. මේක මම කරන එක මම අපෝ කියලා දෙනවා. මේ අලුතෙන් ආපු කට්ටිය ඉන්නවා නම් link එක chat එකේ තියෙනවා. participant detail form එක ඒක fill කරන්න. chat එක මොනිටර් ජනිත් මේ ෆෝම් එක ආපහු දාන්න පුළුවන්ද? දැන් ජොයින් වෙච්ච එක්කෙනෙක් ඉන්නවා. ආපහු ෆෝම් එක දාන්න පුළුවන්ද chat එකේ?
හරි ෆෝම් එක ආපහු දාලා තියෙන සෙට් එකේ ඔක කරන ගමන් අපි මේක බලමු. දැන් මම list 1 කියලා එකක් හැදුවා. මේ මෙතන තියෙනවා list 1 කියලා එකක් හැදුවා. මේක list එකක් ඇතුළේ tuples තියෙනවා. මේක 2D එක මේක දැන් print කරාම 1D විදිහට ආවට මේක ඇත්තටම තියෙන්නේ 2D විදිහකට. දැන් මම indexes ඒ කියන්නේ මේ අර ඒකේ address උත් එක්ක මම දාලා ලියාගෙන තියෙනවා ඔයගොල්ලන්ට පේන්න මේ තියෙන්නේ අර ඒකේ indexes ටික. ඒ කියන්නේ උදාහරණ කියන්නේ address එකක්. මේක අපිට refer කරන්න පුළුවන්. අපිට මේ address use කරලා. එතකොට දැන් මම ඉස්සෙල්ලා මේ type කරන් තියෙන 1 2 3 එක මේ විදිහට type කරනවා. මේ විදිහට matrix එක ඇතුළට යනවා. ඊට පස්සේ ඊළඟට දාගන්න ටික අපහු මේ විදිහට යනවා. තුන්වෙනි සෙට් එක මේ විදිහට යනවා. හරි. එතකොට අපිට රිෆර් කරලා මේක මේ 2D එකක් වෙන නිසා දැන් අපි මොකක් හරි කරනවා නම් මේ වගේ එකක් ඇඳ ගන්නවා නම් ලේසි අපිට මොකක් හරි කරන process එක හරියටම කරගන්න කොහොමද කියලා හිතා ගන්න. මේ වගේ matrix එකක් ඇඳගත්තොත්. එතකොට මම මෙතන පොඩ්ඩක් දාලා තියෙනවා. බලාපොරොත්තු මොහොල් දේවල් ඉතින් දියර දෙන්නේ මොකක්වත් නැහැ නේද? අද දිගත් වෙනවා අද ඉතරයි. මෙතන මම දාගෙන තියෙනවා list 1 0 ඊට පස්සේ 1 dash කියලා. එතකොට ඉස්සෙල්ලා අපි address කරන්නේ columns. ඒ කියන්නේ මෙන්න මේක. පල්ලෙහාට තියෙන එක. හැමතිස්සෙම සාමාන්‍ය වුණ දෙයක එහෙමනේ ඉස්සෙල්ලා refer කරලා තියෙන්නේ column එක. කියන්නේ 0th column එක. 0th column එක කියන්නේ මෙන්න මේක. ඒක අපි refer කරලා තියෙනවා. ඊට පස්සේ ඒකේ එකේ ඉඳන් end එක වෙනකම්. මම මේ කළා last week එකේ මේ notation එක. එකේ ඉඳන් මෙතන value එකක් නැත්තම් ඒ කියන්නේ එකේ ඉඳන් ඉවර වෙනකම් තියෙන ඔක්කොම values ටික. ඒකට ඒ කියන්නේ එක කියන්නේ මේක මේකයි 3යි. දැන් මම 2 කියලා දාපු නැති හින්දා මෙතන 3 එකක් print වෙලා තියෙනවා. මොකද මේකේ first value එක print වෙනවා last value එක print වෙන්නේ නැහනේ. ඒ වුණාට මෙතන මම last value එකක් දාලා නැති හින්දා අන්තිම value එක වෙනකම් ඒ කියන්නේ list එකේ තියෙන අන්තිම value එක වෙනකම් print වෙනවා. අපි තව examples කීපයක් කරමු. එතකොට තේරෙයි මේ notation මෙන්න මේ notation එකයි මේකේ 2D call කරන විදිහයි දෙකම. හරි. මම එතකොට දැන් ඇඩ්‍රස් කරලා තියෙන්නේ columns වල පළවෙනි column එකේ ඉඳන් අන්තිම column එක වෙනකම්. sorry rows. මට මේ අතට තියෙන හින්දා columns කියලා පැටලුණා. මේ අතට එන්නේ row number එක. මොකද මේ number එක දාලා තියෙන්නේ මේ row එකටනේ. එතකොට මේ අතට එන්නේ row number එක. මේ අතට එන්නේ column number එක. ඉස්සෙල්ලා යන්නේ row number එක.
ඒ කියන්නේ පල්ලෙහාට සාමාන්‍ය පල්ලෙහාට කී කොච්චරක් යනවද? එහෙම ගිහිල්ලා දැන් මම ඒක හිතාගෙන තියෙන්නේ මෙහෙම ඉස්සෙල්ලා පල්ලෙහාට ගිහිල්ලා තමයි මේ අතට යන්නේ කියලා. එහෙනම් තමයි මම මතක තියාගෙන තියෙන්නේ. එතකොට රෝ එක යනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ කොලම් එක. කොලම් නම්බර් එක. දැන් මෙතන මම කියලා තියෙන්නේ ෆස්ට් රෝ එකේ ඉඳන් අන්තිම රෝ එක වෙනකන් යන්න කොලම්ස් වලින් මුල් කොලම් එකේ ඉඳන් සෙකන්ඩ් කොලම් එක වෙනකන් යන්න. මම මෙතන කිසිම ඩිජිට් එකක් දාලා නැහැ. ඒ කියන්නේ මුල ඉඳලා කියන එක. මෙතන ඩිජිට් එකක් දාලා නැහැ. ඒ කියන්නේ අන්තිම වෙනකන් කියන එක. කෝල් කරලා තියෙන්නේ. එතකොට ෆස්ට් රෝ එකේ ඉඳන් අන්තිම රෝ එක වෙනකන් යන්න ඕනේ. මුල ෆස්ට් කොලම් එකේ ඉඳන් මෙතන වෙන්නේ ෆස්ට් කොලම් එකේ ඉඳන් 1 කියන කොලම් එකේ ඉඳන් 1 කියන රෝ එකේ ඉඳන් අන්තිම රෝ එක වෙනකන් යන්න ඕනේ. මෙතන පළවෙනි කොලම් එක. ඒ කියන්නේ බිඳුව වෙනි කොලම් එක. දැන් මෙතන කියන්නේ පළවෙනි එක නෙමෙයි. මෙතන කියන්නේ 1 වෙනි රෝ එක. 1. මොකද පළවෙනි රෝ එක 0 එකනේ. පළවෙනි රෝ එක කියන්නේ 0th රෝ එක. මෙතන තියෙන්නේ 1 කියන රෝ එක. 1 කියන රෝ එකේ ඉඳන් අන්තිම රෝ එක වෙනකන්. මෙතන තියෙන්නේ මුල්ම කොලම් එක. ඒ කියන්නේ බිඳුව කොලම් එකේ ඉඳන් 2 කොලම් එක වෙනකන්. එතකොට මෙතන 2 දාලා තියෙන හින්දා ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ 2 කියන කොලම් එකේ තියෙන එලිමන්ට්ස් ටික print වෙන්නේ නැහැ කියලා. දැන් අපි මේකේ output එක ගත්තොත් මම list 1 දාලා තිබ්බේ නැහැ. list කියලා විතරක් ටයිප් කරලා තියෙන්නේ. variable names හරියට ගහන්න ඕනේ. මේ මෙතන තව error එකක් තියෙනවා. මෙතන space එකක් තියෙනවා. ඒකත් මම හදන්නම්. මේක enter කරාම 2 3 4 ඒ කියන්නේ 1 එකක් තරම් තියෙනවා අපි 2 එකක් තරම් තියෙනවා rows. ඒකේ දෙකේම මුල ඉඳන් zero one two five එක මේක අපහු ගහලා බලන්න. මෙතන මෙතන first row එකේ ඉඳන් අන්තිම වෙනකන් අරන් තියෙනවා. එතකොට 1 එකයි 2 එකයි දෙකම print වෙන්න ඕනේ. ඊට පස්සේ columns වල මුල ඉඳන් 1 වෙනකන්. ඒ කියන්නේ 0 එක විතරයි print වෙන්න ඕනේ. 1 එක print වෙන්නේ නැහැ. එතකොට මේක ඇවිල්ලා තියෙනවා. අපි example එකක් කරමු. අපි ටිකක් ලොකු එකක් හදමු.
දැන් මෙතන තියෙන්නේ rows and columns. ඒ කියන්නේ list එකක් ඇතුලේ තව list කීපයක් විදිහට මේක තියෙනවා. දැන් මේකයි මෙන්න මේකයි දෙකම තියෙන්නේ මෙන්න මේක ඇතුලේ. ඊට පස්සේ කමා එකක් තියෙනවා. ආයි මේකයි තියෙන්නේ මේක ඇතුලේ. මේකයි තියෙන්නේ මේක ඇතුලේ. ඒ ඔක්කොම තියෙන්නේ මේක ඇතුලේ. එතකොට අපි ඕකට කරලා 0th row එකේ 1 ඉඳන් අන්තිම වෙනකම්. එතකොට මේ තියෙන list එකක් ඇතුලේ list එකක් කියලා පෙන්නලා තියෙනවා. يعني මෙන්න මේ වගේ sub කෑල්ලක් තමයි අපිට මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ඒ කෑල්ල ඇතුලේ එක සෙට් එකක් විතරයි අපිට මේ පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ එක සෙට් එකක් විතරයි පෙන්නලා තියෙන්නේ. මොකද 0 1 කියලා දෙක ඉන්ඩෙක්ස් වෙන්නේ. 0 කියලා තියෙනවා 1 කියලා ඉන්ඩෙක්ස් වෙලා තියෙනවා. එතකොට ඒ 0 ඊට පස්සේ මේ තුන 0 1 2 කියලා ඉන්ඩෙක්ස් වෙලා තියෙනවා. මේ මෙන්න මේ කෑලි තුන. මේ කෑලි තුන 0 1 2 කියලා ඉන්ඩෙක්ස් වෙලා තියෙනවා. ඒක ඇතුලේ ආපහු 0 1 කියලා ඉන්ඩෙක්ස් වෙලා තියෙනවා. එතකොට එතකොට මේ පාර්ට්ස් වලට තමයි මේ ඉන්ඩෙක්සින් වැටලා තියෙන්නේ. එතකොට 0 එකේ ඉඳන් අන්තිම වෙනකන්. ඒ කියන්නේ මේක බිංදුව වුණාම මේක 1. එතකොට එකේ ඉඳන් අන්තිම වෙනකන් කියන්නේ තව දේවල් නැහැ. එක විතරක් print වෙනවා 1 2 3 කියලා. ඔය වගේ අපිට දැන් Python මේ shell එකේ matrix calculations ඒ වගේ දේවල් කරද්දි මාර අමාරුයි. දැන් මට ඇඳලා පෙන්නන්න ගියොත් එතකොට තව වෙලාවක් යනවා. ඒක නිසා අපි සාමාන්‍යයෙන් matrix calculations වලට පාවිච්චි කරනවා numpy, scipy වගේ වැඩියම numpy කියලා පැකේජ් එකක් පාවිච්චි කරනවා Python වල. එතකොට ඒක මෙහෙම shell එකේ run කරන්න බෑ. අපිට PyCharm, Spider වගේ තව software එකකට යන්න වෙනවා. ඒ software එකේ පාවිච්චි කරන වැඩිම කියන්නේ අපිට Python මෙහෙම තියෙද්දිත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට දාපු packages මොනවද එහෙම කියලා හරි ලේසියෙන් බලා ගන්න පුළුවන් PyCharm, Spider වගේ PyCharm වගේ එකකට ගියොත් next week හරි ඊට පස්සේ week එකේ හරි PyCharm එක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. අපි එතකොට තව ටිකක් වැඩිපුර matrix calculations කතා කරමු. මොකද අනිවාර්යෙන් image processing වලට matrix calculations ඕන වෙනවා. මොකද example එකක් ගත්තොත් දැන් image එකක් ගත්තොත් මේ image එක හැදිලා තියෙන්නේ pixels වලින්. මෙහෙම හිතන්නකෝ pixels කියලා. මේ pixel set එකක්. ඒකේ color image එකක් නම් මේක ඇතුලේ red දැන් ඔයගොල්ලෝ දන්නා image එකක් හැදිලා තියෙන්නේ red, green, blue කියන primary colors තුන එකතු වෙලා. එතකොට මේ හැම color එකකටම value එකක් තියෙනවා. එතකොට මේ එක pixel එකක් ඇතුලේ කෑලි තුනක් තියෙනවා. ඒ තුනට values තුනක් තියෙනවා. ඒ වගේ matrix එකක් තමයි අපි image processing වලදී image එකක් විදියට සලකන්නේ. එතකොට සාමාන්‍යයෙන් image එක pixels ගොඩාක් තියෙන හින්දා මේ වගේ අපිට අරගෙන calculations කරන්න අපිට දේවල් processing කරන්න අමාරුයි. ඒක හින්දා අපි අර වගේ software එකකට යන්න ඕනේ. ඒක ගැන පොඩි idea එකක් තමයි දුන්නේ matrices ගැන. මොකද tuples වලින් අර edit කරන්න බැරි එක හින්දා ගොඩක් නැහැ list එක යන්න වෙන්නේ. අපි
දැන් ඩික්ෂනරිස් කරන්න නම් වෙලාව මදි. ඒකින්ද ලූප්ස් ටිකක් කරමු. ලූප්ස් කරාම ස්ට්‍රින්ග්ස් ටික කව වෙනවා. මම ලාස්ට් වීක් ලූප් එක ලූප් එකක් වගේ කරේ. ඒකින්ද ලූප්ස් ටිකක් කරමු. දැන් මම ස්ට්‍රින්ග් එකක් ටයිප් කරගන්නවා. දැන් ස්ට්‍රින්ග් එකක් කියන්නේ අපි Python වල word එකක් මොකක් හරි ගහද්දී ඒකට කියනවා string එකක් කියලා. එතකොට අපිට normal විදිහට type කරන්න බෑ. එහෙම inverted commas ඇතුලේ තමයි 915602560 එහෙම එකක් ඇතුලේ තමයි ගහ ගන්න ඕනේ. ලිස්ට් එකක් ගහ ගන්නවා name කියලා. ඒක ඇතුලේ එතකොට string එකක් තියෙනවා word කියලා. එතකොට අපි loop එකක් කරමු. for I in name print I. ඒ කියන්නේ බේසික්ම loop එකක්. මෙතන I කියලා මම එදා කරපු ටික ආපහු පොඩ්ඩක් කියන්නම්. මෙතන I වෙනුවට ඕන variable name එකක්, ඒ කියන්නේ ඕන identifier එකක් use කරන්න පුළුවන්. ඒකට print මේ loop එකක් කියලා අපි define කරන්න මෙන්න මේ mark එකෙන්. ඒක ගැහුවට පස්සේ enter බුවට පස්සේ මෙහෙම space එකක් තියලා තමයි code එක අපිට automatically print වෙන්නේ. ඒකට තියෙනවා print I කියලා අපි ගහලා තියෙනවා. එතකොට මේ loop එකක් මේ ගහලා තියෙන්නේ. එතකොට මේක I කියන එකට මේ value එක character එකෙන් character එක වෙනස් වෙනවා. WORD කියලා කියන එක වෙනස් වෙනවා. මේක වෙනස් කරලා ගත්තොත් word WORD මේක මම පොඩි වැරද්දක් කරලා තියෙනවා. නිකන් string එකක් නේ දාලා තියෙන. එතකොට එක item එකයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මේ strings තියෙන list එකක් මම හදලා තියෙන්නේ. ඒකට මේක එක list එකේ මේ තියෙන list එක ඇතුලේ තියෙන items එක item එකෙන් item එක මේ විදිහට print වෙනවා. print I කියලා ගහුවට පස්සේ WORD ඒ කියන්නේ loop එක I වලට value එක W කියලා හැදෙනවා. ඊට පස්සේ I print වෙනවා. ඒ කියන්නේ W print වෙනවා. ඊට පස්සේ ආපහු wood එකට යනවා. O කියලා හැදෙනවා. I කියන්නේ එක O කියලා set වෙනවා. ඊට පස්සේ O print වෙනවා. මේ වගේ තමයි යන්නේ. එතකොට අපිට මෙහෙම list එකක් හදන්න නැතුව කරන්නත් පුළුවන්. for I in range 0 1 to 20 print I. මේක brackets අතුලේ එතකොට for I in range කියලා ගන්න අපි value එකක් දෙන්න පුළුවන්. මේ මම කරන්නේ අපිට දැන් කලින් අපි හැදුවනේ මෙහෙම list එකක් හැදුවනේ. එහෙම නැතුව අපිට ටක් ගාලා නිකන් value set එක අපි range එකක් දන්නවා නම් range කියලා ගහලා මෙහෙම හදා ගන්න පුළුවන් 1 to 20 කියලා. එතකොට අර කලින් index
කරද්දී අන්තිම එක print උන්නේ නැහැ වගේ තමයි මේකෙත් 20 කියන එක print වෙන්නේ නැහැ. එතකොට අපිට හිතන්නකෝ එකින් එක යන්න ඕනේ නැහැ කියලා. එතකොට මම කරන්නේ I in range 1 0 22 loop එක කියලා දුන්නා print I I කියන වෙනස් කරනවා j print j දැන් දකින්න ඇති මේක බිඳුව ඉඳලා 20 වෙනකම් print වෙනවා හැබැයි දෙකින් දෙක එතකොට 18ට පස්සේ ඉන්නේ 20 රේන්ජ් එකේ මෙතන තියෙන හින්දා ඒක print වෙන්නේ නැහැ. එතකොට මේ 2 එකට අපි කියනවා step එක කියලා. එනේ කොච්චර ගානකින්ද යන්නේ 2/2 තමයි මේක යන්නේ. ඒකට අපි මේකට කියනවා step එක කියලා. හරි මම තව loop එකක් කරන්නම් music සමානයි rock hip hop jazz music කියලා මම list එකක් හදාගත්තා ඊට පස්සේ for I in range I in music I like I එතකොට මේකේ එන output එක හිතන්න පුළුවන්ද? මේකේ එන්නේ හැමතිස්සෙම I like කියන කෑල්ල print වෙලා ඒක ඉස්සරහින් මෙන්න මේ music එකේ තියෙන I values ටික print වෙනවා. එතකොට එන්නේ I like Adisha, can you scroll up? okay. කොයි හරි දන්නේ නැහැ. කොයි හරි දන්නේ නැහැ. මදුසංක මේක ලියලා ඉවර නම් ඕකේ එකක් දෙන්න පුළුවන්ද නැත්නම් මම තව උඩට යන්න ඕනද? හරි මම ආයෙත් ගහගන්නවා.
මම මේක print කරොත් ඔයාලට පේනවා I like pop, I like rock, I like hip hop කියලා. මේ හැම එකටම වෙන වෙනම I like කියන කැලල add වෙලා එනවා. අපි ගමු addition එකක් ගන්න එක. ඒකෙන් කළා අදට ටික අපි අදට session එක end කරමු. One, 0, 20. මම ඉස්සෙල්ලා variable එකක් හදා ගන්නවා z සමානයි 0යි කියලා. ඊට පස්සේ මට range එකක addition එකක් ගන්න ඕනේ. මම ඉස්සෙල්ලා variable එකක් හදා ගන්නවා z සමානයි 0යි කියලා. ඊට පස්සේ මම 0 ඉඳන් 20 වෙනකන් addition එක ගන්න හදන්නේ. z equals z plus i. කියන්නේ දැන් මෙතන වෙලා තියෙන මම z ඉස්සෙල්ලා 0ට සමාන කරා. එතකොට දැන් මේ for I in range 0 වෙන 20 කියලා යද්දී ඔයගොල්ලෝ දන්නවා 0 වෙන 20 වෙනකන් එකින් එක මේ loop එක යනවා. එතකොට ආපහු මෙතනට ගත්තම z කියන්නේ z ඉස්සෙල්ලා 0යි 0ට I add වෙනවා. මෙතනක් තියෙන 0. එතකොට ඒක එතකොට 0යි. ඒක z වලට යනවා. ඊට පස්සේ දෙවෙනි loop එක යද්දී එන්නේ 1. 0 1 z සමානයි 0යි i සමානයි 0යි. දැන් මෙහෙම යන්නේ. එතකොට ඊළඟ loop එක යද්දී i වලට 1 කියලා එනවා. එතකොට ආපහු ඒක z වලට add වුණාම z වල value එක 1 කියලා එනවා. ඊට පස්සේ i වල value එක 2 වෙනවා. 2 වුණාට පස්සේ z වලට ඒක add වෙන හින්දා කියන්නේ z වල තියෙන value එකත් එක්ක I value එක add වෙලා ඒක z වලටම assign වෙනවා. assign එතකොට 1 + 2 3 කියලා හිටනවා. එතකොට I වල value එක ඊළඟට 3 කියලා එනවා. එතකොට z එකේ value එකත් එක්ක I add වෙලා ඒක z වලටම යනවා. එතකොට මේක 6 වෙනවා. මේ විදිහට ගිහිල්ලා අපි ඒ යන එක print එකකුත් ගමු. print z. එතකොට අපිට z එක යන විදිහ බලා ගන්නත් පුළුවන්. මේක කරුවට පස්සේ දැන් 0 ඉස්සෙල්ලා 0 1 3 6 10 15 0 ඉඳන් 20 වෙනකම් addition එකක් අපි අරන් තියනවා. step by step ඔක්කොම වෙන්නනවත් එක්ක. අදට අපි allocate කරලා තියෙන time එක නම් ඉවරයි. next week අපි our loops දෙකක් වගේ කරලා dictionary ටික ඉවර කරමු. ඉවර කරලා කොහොම හරි අපි functions වලට යන්න බලමු. function call කරන විදිහ. මොකද එහෙම ඒකත් එක්කම මේක shell එකේ නැතුව මෙන්න මේකේ run කරන්න බලමු. මේක තියෙන්නේ දැන් අපි කලින් කරේ line by line code එක run කළේ. මේකේ අපිට ලොකු code එකක් එක දිගට run කරන්න පුළුවන්. for example මේ මම මෙන්න මේක හදන්දි පාවිච්චි කරපු අර දිගට code එකක් මම ගහලා තිබ්බේ. අන්න එතකොට අපිට ලොකු code එකක් එක දිගට type කරන් යන්න පුළුවන් මේකේ line by line එකේ. අපි එහෙනම් අදට session එක ඉවර කරමු.